ආයුබෝවන් දරුවනේ අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් අධ්‍යාපනික වැඩසටහනක් සමගයි. අද දවසේ මේ වැඩසටහන තුලින් 13 ශ්‍රේණිය ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ තවත් එක් නිපුණතා මට්ටමක් පිළිබඳව ඔබට විෂය කරුණු සාකච්ඡා කිරීමේ හැකියාව ලැබෙනවා. 13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාවේ නිපුණතාවයේ 10 යටතේ අපි සාකච්ඡා කරන්නේ විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය කරයි කියන කරුණ. ඔබ මේ වන විට මේ නිපුණතාවය යටතේ විදේශ මූල්‍ය කියන්නේ කුමක්ද කියලා ඒවා ලැබෙන ආකාරය සහ ඒවා වැය වෙන ආකාරය සහ ඒන් තිබෙනා ප්‍රයෝජන පිළිබඳවත් සාකච්ඡා කරලා තිබෙන බවට විශ්වාසයි. අද දවසේ නිපුණතා මට්ටම 10.3 යටතේ අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම විදේශ සම්පත් පරතරය හා විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව වෙනස් වූ ආකාරය විශ්ලේෂණය කරයි කියන කරුණයි. මේ නිපුණතා මට්ටම යටතේ අපි මොනවද ඉංගුණුම් ඵල විදිහට ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ? ඉංගුණුම් ඵල ලෙස අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ විදේශ සම්පත් පරතරය අර්ථ දක්වයි, කල්පිත සංඛ්‍යා ඇසුරින් විදේශ සම්පත් පරතරය ගණනය කරයි, ඒ වගේම විදේශ වත්කම් අර්ථ දක්වයි. මේ වැඩසටහනට පෙර ඔබට මේ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැත්නම් මේ වැඩසටහන අවසානයේදී ඔබට මෙවැනි ඉංගුණුම් ඵල ළඟා කරගෙන තිබේ කියලා අපි අපේක්ෂා කරන්න යනවා. මේ නිපුණතා මට්ටම තුලදී තවත් අපේක්ෂිත ඉංගුණුම් ඵල කීපයක් තිබෙනවා. එකක් විදේශ වත්කම් වල සංයුතිය දක්වයි. විදේශ වත්කම් පවත්වා ගැනීම රටකට වැදගත් වන ආකාරය පැහැදිලි කරයි. විදේශ වත්කම් වල සාපේක්ෂ ප්‍රමාණය මහ බැංකු වාර්තාව ඇසුරින් පැහැදිලි කරයි. විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවය කොපමණ කාලයකට ප්‍රමාණවත් වේද යන්න ප්‍රකාශ කරයි. බොහෝ විෂය කරුණු තිබෙනවා අද දවසේ දුවේ පුතේ ඔබට මේ වැඩසටහන තුලින් අත්කර ගැනීමට. විදේශ වත්කම් සහ ඒවායේ ප්‍රමාණවත්භාවය පිළිබඳ ආර්ථික විද්‍යානුකූල දෘෂ්ටි කෝණයකින් ඔබට දකින්න මේ පාඩම උපකාරවත් කරાવી. මොකද දුවේ පුතේ විදේශ සම්පත් පරතරය කියලා කියන්නේ? විදේශ සම්පත් පරතරය කියන එකෙන් අදහස් කරන්නේ නිශ්චිත කාලච්ඡේදයක් තුල ආර්ථිකයට ගලා එන සියලු විදේශ ලැබීම් හා ආර්ථිකයෙන් බැහැරව ගලා යන සියලු විදේශ ගෙවීම් අතර වෙනස. ඒ තමයි විදේශ සම්පත් පරතරය කියලා කියන්නේ. ඔබට තිරේ 20 වෙනි නිර්වචනය දිහා ඔබගේ අවධානය හොඳින් යොමු කරොත් ඔබට පැහැදිලි වේවි. බලන්න ඒක කුමක්ද කියන්නේ කියලා. නිශ්චිත කාලච්ඡේදයක් තුල ආර්ථිකයට ගලා එන සියලු විදේශ ලැබීම් හා ආර්ථිකයෙන් බැහැරව ගලා යන සියලු විදේශ ගෙවීම් අතර වෙනස විදේශ සම්පත් පරතරය වේ. ඔබ ගෙවුම් ශේෂ ලේඛනය තුලදී විවිධ ආකාරයෙන් රට තුළට විදේශ මූල්‍ය ගලාගෙන එන ආකාරයත් විදේශ මූල්‍ය රටෙන් බැහැරට ගලාගෙන යන ආකාරයත් පිළිබඳව සාකච්ඡා කරා. සියලු ආර්ථික කටයුතු වලින්. නමුත් මෙහිදී සාකච්ඡා කරන්නේ ආර්ථිකයට ගලා එන සියලු විදේශ ලැබීම් පමණයි. විදේශ ලැබීම් පමණයි. සහ ආර්ථිකයෙන් බැහැරට ගලාගෙන යනකොට සියලු විදේශ ගෙවීම් අපි සාකච්ඡා කරන්න යනවා. ඔය විදේශ ලැබීම් සහ විදේශ ගෙවීම් අතර වෙනස අපි සලකන්නේ විදේශ සම්පත් පරතරය කියලයි. ඔබට තිරේ දිස්සෙනවා ඒක සමීකරණයක් සූත්‍රයක් ආකාරයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. විදේශ සම්පත් පරතරය එක සමානයි විදේශ ලැබීම් අඩු කිරීම විදේශ ගෙවීම්. ඔය සූත්‍රයෙන් ඔය සමීකරණයෙන් ඔබට විදේශ සම්පත් පරතරය කොතෙක්ද කියලා ඉවරලා ගණනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
මොනවද මේ විදේශ ලැබීම් විදියට සලකන්නේ? මම විශ්වාස කරනවා ඔබට මේ වන විටත් කුමන ස්වරූපයෙන් රටකට විදේශ මූල්‍ය ලැබෙනවද කියලා යම් අවබෝධයක් ඇති කියලා. බලන්න ඔබ දැනට අවබෝධ කරගෙන තිබෙන ඒ මූලාශ්‍රද මේ විදේශ ලැබීම් විදියට අද සලකන්නේ. ඔව්. එකක් අපනයන ආදායම්. අපි දන්නවා භාණ්ඩ අපනයනය කරපුවාම ඒයින් අපට ආදායම් ලැබෙන්න යනවා. තව එකක් සේවා ලැබීම. අපි දන්නවා සේවා අපනයනය කරපුවාම විදේශ රටවලට ලබා දුන්නාම ඒ තුලින් සේවා ආදායමක් ලැබෙන්න යනවා. ප්‍රාථමික ආදායම් ලැබීම. අපි දන්නවා නිෂ්පාදන සාධක ප්‍රාථමික ආදායම් ලැබෙන්නේ ඒ නිෂ්පාදන සාධක අලෙවි කිරීම තුලින් බවයි. ඒ වගේම පෞද්ගලික වර්තන සංක්‍රාම ද්විතීයික ආදායම්. ඉතින් මෙහිදී ඔබ හොඳින් මතක තබා ගන්න අවශ්‍යයි ද්විතීයික ආදායම් ගන්නකොට ගණනය කරද්දී වර්තන සංක්‍රාම පෞද්ගලික හා නිල වශයෙන් කොටස් දෙකක් තිබුණට අපි මෙහිදී සැලකිල්ලට ලක් කරන්නේ පෞද්ගලික වර්තන සංක්‍රාම පමණයි. නිල සංක්‍රාම මේ විදේශ සම්පත් පරතරය ගණනය කිරීමේදී විදේශ ලැබීමක් විදියට අපි සලකන්නේ නැහැ. මොනවද විදේශ ගෙවීම් විදියට අපි සලකන්නේ? ඔව්. විදේශ ගෙවීම් විදියට අපි සලකනවා මෙන්න මේ තිරේ දිස්වෙන්නා වූ විවිධ සංරචකයන්. මොනවද? එකක් ආනයන ගෙවීම්. ඒ වගේම ප්‍රාථමික ආදායම් ගෙවීම්. ඒ වගේම වාණිජ බැංකුවල ගෙවීම්. විදේශ අත්කම් අත්පත් කර ගැනීමේදී වාණිජ බැංකුවලට විදේශ මුදල් වෙනත් රටවලට ගෙවීමට සිදු වෙනවා. ඒ ගෙවීම් තමයි මෙහිදී අදහස් කරන්න යන්නේ. ඒ වගේම ආයෝජන ගලා යාම සහ පෞද්ගලික සංක්‍රාම ගෙවීම සහ සේවා ගෙවීම සහ තවත් දෙයක් තමයි ණය ආපසු ගෙවීම. ඔබට පේනවා මේ සඳහන් කරලා තියෙන සියලු සංරචක වලින් සිද්ධ වෙන්නේ කුමක්ද? අපි සතුව පවතින විදේශ මූල්‍යයන් වෙනත් රටවල් වලට ගලාගෙන යාමයි. අපි ඒවා විදේශ ගෙවීම් විදියට සලකනවා. නැවතත් ඔබට මතක් කරන්න සතුටුයි සංක්‍රාම ගෙවීම් කියපුවාම අපි සැලකිල්ලට ලක් කරන්නේ පෞද්ගලික සංක්‍රාම ගෙවීම් පමණයි. ඒ වර්තන ප්‍රාග්ධන ඕනෙම ස්වරූපයක් වෙන්න පුළුවන්. නිල සංක්‍රාම අපි මෙහිදී සැලකිල්ලට ගන්නේ නැහැ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ලැබීම් විදියට අපි සලකන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමේ තිබෙනා වූ ලැබීම්. හැබැයි නිල සංක්‍රාම ලැබීම් හැර අනෙකුත් ලැබීම් පමණයි. ගෙවීම් වලදී සියලුම ආකාරයෙන් විදේශ ගෙවීම් අපි මෙහිදී සැලකිල්ලට ලක් කරන්න යනවා. ඔබට කල්පිත සංඛ්‍යා දත්ත සමූහයක් ලබා දීලා තිබෙනවා. මේ සංඛ්‍යා දත්ත සමූහය තුලින් විදේශ සම්පත් ගණනය කරලා ආකාරයේ තියෙන විදිය පිළිබඳව ඔබට මේ තිරයේ දැක් ගැනීමට හැකියාව තිබෙනවා. මේ ගණනය තරමක් කුරු පුරුදු වුණොත් ඔබට විදේශ සම්පත් පරතරය අපි ගණන් කරන්නේ කොහොමද කියලා යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව තිබේවි. බලන්න එහි කියනවා විදේශ ලැබීම් විදිහට අපි සලකන්නේ අපනයන ඉපයුම්, ඒ වගේම සේවා ලැබීම්, ප්‍රාථමික ආදායම් ලැබීම්, ඒ වගේම ද්විතීයික ආදායම් ලැබීම්. මේ සියලු ලැබීම් වල එකතුව මිලියන 870ක වටිනාකමක් දක්වලා තිබෙනවා. ඒ වගේම ගෙවීම් විදියට සැලකිල්ලට ලක් කරොත් ආනයන ගෙවීම්, සේවා ගෙවීම්, ප්‍රාථමික ආදායම් ගෙවීම්, පෞද්ගලික ප්‍රාග්ධන සංක්‍රාම ගෙවීම්, ණය ආපසු ගෙවීම්, ආයෝජන ගලා යාම, වාණිජ බැංකුවල ගෙවීම් මෙහි සැලකිල්ලට ලක් කරලා තිබෙනවා. ඒතර මේ වටිනාකම අපි විදේශ මූල්‍ය වලින් මිලියන වලින් ගණන් කරලා තිබෙනවා. ඒතර අපිට පේනවා සියලු ලැබීම්, සියලු විදේශ ලැබීම් 870ක වටිනාකමක් තිබෙනවා. හැබැයි ගෙවීම් වටිනාකම තිබෙන්නේ 1090ක වටිනාකම. මේ සංඛ්‍යා ගණනයට අනුව ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි. ඒ නිසා ඍණ 220ක වටිනාකමක් විදේශ සම්පත් පරතරය විදියට ලැබී තිබෙනවා. ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි වටිනාකමක් ගෙන තිබෙනවා. දුවේ පුතේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ විදේශ සම්පත්
පරතරය ගණනය කරොත් එය ඍණ අගයක් තමයි ගන්නෙ. එතකොට ඒකින් මූලිකවම අදහස් කරන්නේ ශ්‍රී ලංකාවට විදේශ ලැබීම් වලට වඩා විදේශ ගෙවීම් වැඩි අගයක් ගන්නා බවයි. දැන් ඒ සඳහා බලපාන්න පුළුවන් හේතු මොනවාද? සමස්ත හේතුව තමයි ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි. ඇයි එහෙම වුනේ? එකක් අපනයන වලට සාපේක්ෂව ආනයන වැඩි අගයක් ගැනීම. අපි දන්නවා අපනයන වලට සාපේක්ෂව ආනයන වැඩි අගයක් ගත්තාම අපනයන වලින් ලැබෙන ආදායමට වඩා, ඒ කියන්නේ ලැබීම් වලට වඩා ආනයන ගෙවීම් වැඩි අගයක් ගන්නවා. එවිට ඍණ අර්ථයක් හට ගන්නවා. දෙක ප්‍රාථමික ආදායම් ලැබීම් වලට වඩා ගෙවීම් අධික වීම. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ දත්ත දිහා බලපුවහම එය සිදු වී තිබෙන්නේ ඒ ආකාරයටයි. ප්‍රාථමික ආදායම් ලැබීම් වලට වඩා ගෙවීම් අධික වෙලා තිබෙනවා. 3 ණය ආපසු ගෙවීම අධික වීම. අපි දන්නවා සංවර්ධනයේ විමින් පවතින රටක් විදියට ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා. එවැනි ණය ආපසු ගෙවනකොට අපි සතුව තිබෙන විදේශ මුදල් අපෙන් වෙනත් රටවලට බැහැරට යනවා. සහ හතරවෙනි කාරණය තමයි වාණිජ බැංකු විදේශ රටවලට කරන ගෙවීම් ඉහළ යනවා. විවිධ වත්කම් අත්පත් කර ගැනීම සඳහා වෙනත් රටවලට ගෙවීම් කරනකොට අපෙන් විදේශ මුදල් බැහැරට ගලාගෙන යනවා. දැන් පේනවා නේද දුවේ පුතේ ඔබට සමස්තයක් ඉදිරියට ගත්තාම ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් පරතරයේ ඍණාගයක් ගන්න මේ සියලු සාධක බලපෑවා. විදේශ සම්පත් පරතරයේ ඍණාගයක් වුණොත් ඒක ඇති වෙන ප්‍රතිවිපාක මොනවාද? ඔබට තිරේ දිස්සෙනවා එවැනි ප්‍රතිවිපාක කීපයක් ගැන. එක් ප්‍රතිවිපාකයක් තමයි විදේශ වත්කම් ප්‍රමාණය පහළ යනවා. අද දවසේ මේ වැඩසටහනේ ඉදිරි කොටසකදී ඔබට විදේශ වත්කම් පිළිබඳව අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. විදේශ වත්කම් කියන්නේ විදේශ මූල්‍ය ස්වරූපයෙන් රටකට පවතිනා වත්කම්. දැන් මේ විදේශ සම්පත් පරතරයේ ඍණාගයක් වුණාම ඒක පියවන්න රටක් සතුව දැනට පවතින වත්කම් ප්‍රමාණය භාවිතා කරන්න වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට කුමක්ද වෙන්නේ? රට සතුව තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය පහළ යාමයි. දෙක විදේශ ණය ගැනීමට සිදු වෙනවා. විදේශ ණය ගන්න සිදු වෙනවා. ඇයි විදේශ ණය ගන්න සිද්ධ වෙන්නේ? සම්පත් පරතරයේ ඍණ වුණාම ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි අගයක් තිබෙනවා නම් ඒ වැඩි ගෙවීම් පියවා ගැනීම සඳහා රටකට විදේශ ණය ලබා ගැනීමට සිද්ධ වෙනවා. විදේශ මුදලේ අගය පහළ යාමකට ලක් වෙන්න පුළුවන්. විදේශ මුදලේ අගය පහළ යාමට ලක් වෙන්න පුළුවන්. කියන්නේ මුදලේ විදේශී අගය. ශ්‍රී ලංකා රුපියලේ විදේශී අගය. සමහර විට ඒ පරතරය පියවා ගැනීම සඳහා පිළිතුරක් ලෙස නැත්නම් විසඳුමක් ලෙස අපේ ආනයන වියදම් අඩු කර ගැනීමට දේශීය මුදලේ විදේශී අගය පහත හෙලා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තර විශ්වසනීයත්වයේ අඩුවීම තුලිනුත් ඒ මුදලේ විදේශී අගය පහළ යන්න පුළුවන්. තව කාරණයක් මුදල් සැපීම පහත වැටෙන්න පුළුවන්. දුවේ පුතේ ඔබ මීට කලින් නිපුණතා මට්ටමකදී ඔබ හදාarලා තිබෙනවා රටක මුදල් සැපීම තීරණය වෙන්න බලපාන එක් සාධකයක් තමයි රටක් සතුව පවතින විදේශ වත්කම් ප්‍රමාණය. බැංකු ක්‍රමයේ සතුව පවතින සුද්ධ විදේශ වත්කම් බලපාන ලද බව ඔබ ඉගෙනගෙන තිබෙනවා. එතකොට මේ පරතරයේ ඍණ වෙන්න පරතරයේ ඍණාගයක් ගන්න අවසානයේදී සිද්ධ වෙන්නේ විදේශ වත්කම් පහළ ගිහිල්ලා ඒ සුද්ධ වත්කම් ප්‍රමාණය පහළ යාමෙන් මුදල් සැපයීම පහත වැටෙන්න පුළුවන්. අවසාන එක තමයි විදේශ ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම. අපි දන්නවා විදේශී රටකින් ණය ගත්තාම අපිට ණය සහ වාරික නැවත වරක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ගෙවනකොට රටක් සතුව තිබෙනා විදේශ සම්පත් අඩුවීමට ලක් වෙන්නේ. දුවේ පුතේ එහෙනම් දරුවනේ මේ තමයි විදේශ සම්පත් පරතරයේ ඍණාගයක් ගත් විට ඒක ඇති වෙන්න පුළුවන් ප්‍රතිවිපාක. තවත් එකක් ජාත්‍යන්තර ණය අර්බුද වලට රටක් පාත්‍ර වීමේ හැකියාව තිබෙනවා. විදේශ සම්පත් පරතරය මනින්නේ කොහොමද? ඉතින් බොහොම පැහැදිලි ඔබ හිතයි ඔව් විදේශ මූල්‍ය වලින් කොයිතරම් විදේශ සම්පත් පරතරයක් තියෙනවද කියලා මනින්න පුළුවන් කියලා. ඔව් ඒක ඇත්ත.
නමුත් අපිට ආර්ථික විද්‍යානුකූලව තීරණ ගැනීම සඳහා විදේශ සම්පත් පරතරය අපි මනින්නේ එකක් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස කොච්චරද කියලා මනිනවා. දෙක මුළු විදේශ ඉපයීම් වලට සාපේක්ෂව කොතරම් විදේශ සම්පත් තිබෙනවද කියලා ප්‍රතිශතයක් විදිහට මනින්න පුළුවන්. නැවත වරක් බලන්න. එකක් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මනින්න පුළුවන්. දෙක මුළු විදේශ ඉපයීම් වලට සාපේක්ෂව මැනීමේ හැකියාව තිබෙනවා. දැන් මේ දත්තවලට සාපේක්ෂව මැන්නාම මේ සංරචක වලට සාපේක්ෂව මිනුම් කරපුවාම අපිට ඒ විදේශ සම්පත් පරතරයේ තිබෙනා වූ තරම පැහැදිලිව අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. කොහොමද මේව මනින්න යන්නේ? ඔබට නැවත වරක් සූත්‍රයකින් ඉදිරිපත් කරලා තිබෙනවා. දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මනිනවා නම් අපි ඒක කරන්නේ විදේශ සම්පත් පරතරය දලදේශීය නිෂ්පාදනයෙන් බෙදලා ඉන්පසුව එය 100ෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට ප්‍රතිශතයක් විදිහට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපිට අවශ්‍ය නම් යම් තීරණයක් ගැනීමට මුළු විදේශ ඉපයුම් වලට සාපේක්ෂව කොතරම් තිබෙනවද කියලා දැනගන්න. ඒකේ තරම දැනගන්න ඕනේ නම් විදේශ සම්පත් පරතරය මුළු විදේශ ඉපයීම් වලින් බෙදලා 100ෙන් ගුණ කරා නම් අපිට ප්‍රතිශතයක් ලෙස එහි අගය දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ ආකාරයට තමයි රටක් විදේශ සම්පත් පරතරයේ ප්‍රබලත්වය කොතරම් තියෙනවද කියලා අවබෝධ කරගන්න මිනුම් කරන්නේ. විදේශ සම්පත් පරතරය පියවන්න පුළුවන් කොහොමද? විදේශ සම්පත් පරතරය පියවීමේ තියෙන හැකියාව තමයි විදේශ ලැබීම් යටතට තවදුරටත් සලකපු නැති අනිකුත් ඕනෑම ආකාරයකින් රට තුළට ගලා එන මූල්‍ය ප්‍රවාහයන් මේ විදේශ සම්පත් පරතරයේ පියවීමට යොදා ගන්න පුළුවන්. ඒ අනුව ගත්තොත් කෙටි කාලීන ණය, දිගු කාලීන ණය අපිට ආධාර කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශී රටවලින් ලැබෙන ප්‍රදානයන්, යෝජනා ක්‍රම, ණය ආධාර අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඍජු ආයෝජන සහ වෙනත් විවිධ ආයෝජන අපි ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. සැපයුම් කරුවන් ලබා දෙන ණය ලබා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් ලබා දෙන ණයත් භාවිතා කරන්න පුළුවන්. දුවේපුතේ ඔබට පැහැදිලිද මේ තිරේ දිස්වෙන සියලුම ඒ අදහස් නැත්නම් මේ පියවීම සඳහා යොදා ගන්නා මාධ්‍යයන් සෑම එකකින්ම සිද්ධ වෙන්නේ රට තුළට විදේශ මූල්‍ය ගලාගෙන එන එක. ඒ ගලාගෙන එන මූල්‍ය භාවිතා කරලා අපිට අර විදේශ සම්පත් අතර පරතරයක් තියෙනවා නම් අන්න ඒ පරතරය පියවා ගැනීමට භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. දුවේපුතේ ඔබ සතුටු ඇති ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් පරතරය පියවීමේ විශේෂ ලක්ෂණ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්න. සැබවින්ම අපි ආර්ථික විද්‍යාවේ ඉගෙන ගන්නා වූ කරුණු ශ්‍රී ලංකා ආර්ථිකීය ආශ්‍රයෙන් දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත් වෙන්න යනවා. එක සුවිශේෂී ලක්ෂණයක් තමයි ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වන නිසා ආධාර සහ ප්‍රදාන වැනි ණය නොවන මූලාශ්‍ර වලින් ඒ සම්පත් පරතරයේ පියවා ගැනීම සීමා වෙලා තිබෙනවා. ඔබ දැනටමත් දන්නවා ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් නෙමෙයි තවදුරටත්. ජාත්‍යන්තර වර්ගීකරණයන් අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක්. එවැනි රටකට ආධාර ප්‍රදානයන් ලැබෙන ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. ඒ නිසා එවැනි දේවල් වලින් එවැනි මූලාශ්‍ර වලින් අර විදේශ සම්පත් පරතරය අපිට පියවා ගන්න තියෙන අවස්ථා ඉතාමත්ම අවමයි. ඒ නිසා දෙවෙනි කාරණය තමයි ණය මගින් කුමනාකාරය හෝ ණය මගින් පියවා ගැනීමට වැඩි විශ්වාසයක් තබන්න ශ්‍රී ලංකාවට සිද්ධ වෙලා තිබෙනවා. මේ තමයි ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් විදේශ සම්පත් පරතරය පියවීමේ සුවිශේෂී ලක්ෂණ වෙන්නේ. දැන් අපි තවත් ක්ෂේත්‍රයකට අවධානය යොමු කරන්න යනවා. ඒ තමයි විදේශ වත්කම්. මේ වැඩසටහනේ එක්තරා අවස්ථාවකදී මම ඔබට ප්‍රකාශ කළා. අද දවසේ අපි විදේශ වත්කම් පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. මොනවද විදේශ වත්කම් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි වත්කමක් කියන එකෙන් අදහස් කරන්නේ
කෙනෙක්ට ආදායමක් ඉපීමට තිබෙන දෙයක්. යම් පුද්ගලයෙක් සතු දෙයක්. මේ අපි සාකච්ඡා කරන්නේ රටක් සතුව පවතින වත්කමක් ගැන. කුමන වත්කම්ද? විදේශ වත්කම් පිළිබඳව. දුවේ පුතේ සරල අදහස තමයි විදේශ වත්කමක් කියලා කියන්නේ රටක් සතුව විවිධ විදේශ මූල්‍ය ස්වරූපයෙන් පවතිනා වූ වත්කම්. තිරේ දිස්සන නිර්වචනයට ඔබේ අවධානය යොමු කරන්න. එහි කියනවා ඇයි විදේශ වත්කම් අපිට අවශ්‍ය වෙන්නේ? දේශීය මුදලේ බාහිර ආරක්ෂාවටත් ජාත්‍යන්තර ණය ගැනීමේදී විශ්වාසය ඇති කිරීමටත් රටක් වැය නොකර විදේශ මූල්‍ය වත්කම් වලින් පවත්වා ගන්නා සංචිතයකි. එතකොට මේක සංචිතයක්. මූල්‍යමය සංචිතයක්. ඇයි මේක පවත්වාගෙන යන්නේ? දේශීය මුදලේ බාහිරාගේ ආරක්ෂාවට සහ ජාත්‍යන්තර ණය ගැනීමේදී විශ්වාසය ඇති කරගන්න. රටක් වැය නොකර යම් ආකාරයකින් මූල්‍ය සංචිතයක් පවත්වා ගන්නවා. අපි ඒව තමයි විදේශ වත්කම් විදියට සලකන්නේ යන්නේ. රටක් සතුව තියෙන විදේශ වත්කම් විවිධ පාර්ශ්වයන් වලට අයිති වෙන්න පුළුවන්. ඒ ප්‍රධාන පාර්ශ්වයන් තමයි එකක් ශ්‍රී ලංකා මහ බැංකුව. දෙක ශ්‍රී ලංකා රජය. තුන්වෙනි ආයතනය තමයි තැන්පතු බාර ගන්නා ආයතන. නැවත වරක් බලන්න කුමන පාර්ශ්ව වලටද විදේශ වත්කම් අයත් වෙලා තිබෙන්නේ? එකක් ශ්‍රී ලංකා මහ බැංකුව. ඔබ මේ වෙනකොටත් දන්නවා විදේශ සංචිත පාලනය කිරීමේ මූලික අයිතිය තිබෙන ආයතනය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. රටේ මූල්‍ය ක්‍රමයේ බලධාරී අය. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට තමයි වැඩිම විදේශ වත්කම් ප්‍රමාණය. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ වත්කම් ප්‍රමාණයක් පවතිනවා. දෙක ශ්‍රී ලංකා රජයේ සතුව පවතින යමන. සහ තැන්පතු බාර ගන්නා ආයතන සතුවත් විදේශ වත්කම් තිබෙනවා. දරුවනේ මේ විදේශ වත්කම් අයිති පාර්ශවයක් විදියට තැන්පතු බාර ගන්නා ආයතන කියන එකෙන් අදහස් කරනවා වාණිජ්‍ය බැංකු, ඒ වගේම බලපත්‍රලාභී විශේෂ බැංකු, ඒ විතරක් නෙමෙයි බලපත්‍රලාභී මූල්‍ය සමාගම මීට අයිති වෙන්න යනවා. විදේශ වත්කම් වල ස්වරූප දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි දල විදේශ වත්කම්. දල විදේශ වත්කම් කියන එකෙන් අදහස් කරන්නේ කලින් අපි සාකච්ඡා කරපු සියලුම පාර්ශවයන් වලට අයිති විදේශ වත්කම් දල විදේශ වත්කම් විදිහට හඳුන්වනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ වත්කම් ප්‍රමාණය, ශ්‍රී ලංකා රජයේ සතුව පවතින විදේශ වත්කම් ප්‍රමාණය සහ තැන්පතු බාර ගන්නා ආයතන සතු විදේශ වත්කම් ප්‍රමාණය දල විදේශ වත්කම් කියන වචනයට අයිති වෙන්නේ. ඒ අනුව ඔබට කලිනුත් ප්‍රකාශ කරපු විදිහට මේ තැන්පතු බාර ගන්නා ආයතන සතුයි කියපුවාම වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන කියන ආයතන තුනේම එකතුව අයිති වෙන්නේ යනවා. නිල විදේශ වත්කම් නැත්නම් නිල සංචිත යනුවෙන් මොනවද අදහස් කරන්නේ? ඒදී අදහස් කරන්න යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ වත්කම් ප්‍රමාණයත් ඒ වගේම ශ්‍රී ලංකා රජය සතු විදේශ වත්කම් ප්‍රමාණය. මෙන්න මේ වත්කම් ප්‍රමාණ දෙකේ එකතුව අපි සලකලා බැලුවොත් ඒ කොටසට අපි හඳුන්වන්නේ ඒ සංචිතයට අපි හඳුන්වන්නේ නිල විදේශ වත්කම් විදියට. දැන් දුවේ පුතේ ඔබට පැහැදිලි විදේශ වත්කම් ස්වරූප සංකල්ප දෙකක්. දල විදේශ වත්කම් සහ නිල විදේශ වත්කම්. දල විදේශ වත්කම් වලට අයිති වෙන දේවල් ඔබ මේ වන විට අවබෝධයක් තිබෙනවා. සහ නිල විදේශ වත්කම් වලට අයිති වෙන දේවල් පිළිබඳවත් ඔබට මේ වන විට අවබෝධයක් තිබෙන්න යනවා. මොනවද විදේශ වත්කම් වලට අයිති වෙන්න යන්නේ? මේක ඉතාමත්ම වැදගත්. ඔබට කලිනුත් ප්‍රකාශ කළා වගේ විදේශ වත්කම් වලට අයිති වෙන්නේ විදේශ මූල්‍යමය ස්වරූපයෙන් පවතිනා වූ කියන්නේ මූල්‍ය වත්කම් තමයි අයිති වෙන්නේ යන්නේ. විවිධ ස්වරූපයෙන් තිබෙන. මොනවද මේ සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන වශයෙන් විදේශ වත්කම් වලට අයිති වෙන මූල්‍යමය ස්වරූප? එකක් මහ බැංකුව සතු විදේශ බැංකු තැන්පතු.
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනත් විදේශ බැංකුවල යම් තැන්පතු පවත්වාගෙන යනවා. ඒක ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශවත්කම. මහ බැංකුව මිලදීගත් විදේශ සුරකුම්පත් වෙනත් රටවල සුරකුම්පත් මිලදී අරගෙන තිබෙනවා නම් මහ බැංකුව. ඒ වගේම රජයේ සතු විශේෂ ගැනුම් හිමිකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා දෙන මූල්‍යමය ස්වරූපයේ වත්කමක් තමයි විශේෂ ගැනුම් හිමිකම් කියලා කියන්නේ. ස්පෙෂල් drawing rights. ඒව ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. ඒව රටක් සතුව පවතින විදේශ වත්කම් වලට අයිති වෙනවා. තවත් සංරචකයක් තිබෙනවා මූල්‍ය රන් කියලා. ඒ වගේම වාණිජ්‍ය බැංකු සතු විදේශ ව්‍යවහාර මුදල් තිබෙනවා. වාණිජ්‍ය බැංකු මිලදීගත් විදේශ සුරකුම්පත් පවතින යනවා. මේ දේවල් අපි සලකන්නේ විදේශ වත්කම් විදියට. ඔබට මේ තිරයේ දැක්වෙන රූපවලුත් ඔබට දැකීමේ හැකියාව තිබෙනවා. එවැනි ආකාරයේ මූල්‍යමය සුරකුම්පත්, ඒ වගේම විශේෂ ගැනුම් හිමිකම් පිළිබඳ ලේඛන පින්තූර ඔබට දකින්න හැකියාව තිබෙනවා. දැන් මේ සෑම දෙයක්ම අපි සලකන්නේ විදේශ වත්කම් විදියටයි. විවිධ පාර්ශ්ව වලට. මේ වත්කම් වලින් ඇතැම් දේවල් රජයට, ඇතැම් දේවල් වාණිජ්‍ය බැංකු වලට, ඇතැම් දේවල් ශ්‍රී ලංකා මහ බැංකුවට අයිති වෙන්නේ යනවා. 2019 මහ බැංකුව වාර්තාවට අනුව දීලා තිබෙන තත්ත්වයන් අනුව ගණනය කරලා බලපුවාම විදේශ වත්කම් වල ප්‍රතිශතය ඒ සංයුතිය පිළිබඳ ඔබට දල අවබෝධයක් මේ සටහනින් ලබා ගන්න පුළුවන්. මොනවද? ශ්‍රී ලංකා මහ බැංකුවට සමස්ත විදේශ වත්කම් වලින් 69ක් පවතින යනවා. තැන්පතු බාර ගන්න ආයතන වලට සමස්ත විදේශ වත්කම් වලින් 27ක ප්‍රතිශතයක් පවතින යනවා. ශ්‍රී ලංකා රජයට 4ක ප්‍රමාණයක් පවතින යනවා. ඔබට පැහැදිලි නේද? මේ දත්ත මතක තබා ගැනීම ඔබේ අවබෝධය වර්ධනය කර ගැනීමට ලොකු පිටුවහලක් වේවි. නැවත වරක් බලන්න. ශ්‍රී ලංකා මහ බැංකුවට 69ක ප්‍රමාණයකුත් තැන්පතු බාර ගන්න ආයතන සතුව 27ක ප්‍රමාණයකුත් ඒ වගේම ශ්‍රී ලංකා රජය සතුව 7ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජය සතුව 4ක ප්‍රමාණයකුත් පවතින යනවා. විදේශ වත්කම් රටකට කොයිතරම් දුරකට වැදගත්ද? එහි වැදගත්කම ඔබට මේ තිරයේ දිස්වෙන ලක්ෂණ වලින් නැත්නම් මේ තොරතුරු වලින් අවබෝධ කර ගැනීම හැකියාව තිබෙනවා. විදේශ වත්කම් වල මූලික වැදගත්කම තමයි ගෙවුම් ශේෂයේ හිඟයක් හටගත්තොත් ඒ හිඟය තුලනය කර ගැනීමට මේ විදේශ වත්කම් වැදගත් වෙනවා. ඔබ මේ නිපුණතාවය යටතේ කලින් නිපුණතා මට්ටමකදී ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳ කරුණු හැදෑරුවා. විෂය කරුණු ඉගෙන ගත්තා. ඉතින් අපි ඉගෙන ගත්තා ගෙවුම් ශේෂ ලේඛනයේ ඇතැම් විට අපිට හිඟයක් පැමිණෙන්න පුළුවන්. ලැබීම් වලට වඩා විවිධ ස්වරූපෙන් සියලු ආර්ථික කටයුතු වලින් ලැබෙන විදේශ මුදල් වලට වඩා ගෙවන්න තිබෙන විදේශ මුදල් වැඩි වෙන්න පුළුවන්. ඒකට හි පරතරයක් හට ගන්නවා. මේ පරතරය පියවගන්නේ කොහොමද? පරතරය පියවගන්නේ අපි සතුව පවතින විදේශ වත්කම් භාවිතා කරලා. යම් අවස්ථාවක ගෙවුම් ශේෂ ලේඛනයේ අතිරික්තයක් හටගත්තොත් ඒ අතිරික්ත මුදල් ප්‍රමාණය විදේශ වත්කම් වලට එකතු වෙන්න යනවා. එතකොට ගෙවුම් ශේෂ ඒ හිඟය තුලනය කරගන්න අතිරික්තයක් ඇති වුණොත් ඒ අතිරික්තය මාරු කිරීමට අපිට මේ විදේශ වත්කම් බොහෝසෙයින් ප්‍රයෝජනවත් වෙනවා. දෙක, දේශීය මුදලේ බාහිරාගේ රැක ගැනීමට අපිට බොහෝ වැදගත් වෙන්න යනවා. විදේශ වත්කම් වැඩිපුර අපි සතුව පවතින යනවා නම් විදේශ මුදල් වලට කරන්න තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒකෙන් අදහස් කරන්න යන්නේ දේශීය මුදලේ බාහිරාගේ ඉහළ යාමයි. ඒ රැක ගන්න නම් රටක් සතුව ප්‍රමාණවත් විදේශ වත්කම් පැවතිය යුතුයි. තුන්වෙනි කාරණය මුදල් සැපයුම තීරණය කිරීමට වැදගත් වෙනවා. ඔබට මම කලින් ප්‍රකාශ කළා වගේ රටක මුදල් සැපයුම තීරණය වීම කෙරෙහි බැංකු ක්‍රමයේ සතු පවතින සුද්ධ විදේශ වත්කම් වැදගත් වෙනවා. ඒතකොට මේ විදේශ වත්කම් වැඩි වෙන්න රටක සතුව පවතින මේ මුදල් සැපයුම වර්ධනය කර ගැනීම සඳහා උපකාරයක් වෙන්නේ. තවත් පැත්තක් ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගැනීමට වැදගත් වෙන්න යනවා.
විදේශ වත්කම් බහුලව තියෙන රටකට වෙනත් රටවල් වල තිබෙන විශ්වාසය වැඩි. හේතුව විදේශ වත්කම් බහුලව පවතින නිසා ඔවුන්ට වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමට සුමට ලෙස ගනුදෙනු කිරීමට වැදගත් වෙනවා. ණය ගන්න තියෙන අවස්ථාව අඩු වෙන්න යනවා. ඒකෙන් ජාත්‍යන්තර විශ්වාසයත් ඔවුන්ට තහවුරු කරගන්න පුළුවන්. සහ තව පැත්තක් රටකට අවශ්‍ය ආනයන වර්ධනය කරගන්න පුළුවන්. රටකට අවශ්‍ය නම් දැනට පවතින ආනයන ප්‍රමාණයට වඩා වැඩි ආනයන ප්‍රමාණයක් සිදු කිරීමට ඒ විදේශ වත්කම් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. හේතුව විදේශ වත්කම් වලින් නියෝජනය වෙන්නේ විදේශ මූල්‍ය ස්වරූපයෙන් පවතිනා වත්කම්. සහ තවත් කාරණයක් තමයි මූල්‍ය අධිකාරියට විදේශ විනිමය වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාවක් තීරණය වෙනවා. අපි ඉදිරි පාඩමකදී නිපුණතා මට්ටමකදී ඔබට සාකච්ඡා කිරීමේ හැකියාව ලැබෙනවා. මුදලේ අගය ආරක්ෂා කර ගැනීමට, දේශීය මුදලේ විදේශීය අගය ආරක්ෂා කර ගැනීමට මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලේ ගනුදෙනු වල නිරත වෙනවා. මිලදී ගැනීම හා විකිණීම. එසේ කරන්න මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් ඒ විනිමය වෙළඳපොළට බලපෑම් කරන්න, මුදලේ බාහිර අගය ආරක්ෂා කරන්න හැකියාව පවතින්නේ රටක් සතුව ප්‍රමාණවත් විදේශ වත්කම් තිබුණොත් පමණයි. දීපතේ එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඇති රටකට විදේශ වත්කම් ඉතාමත්ම වැදගත්. විවිධාකාර වූ හේතු පදනම් කරගෙන. දීපතේ විදේශ වත්කම් මනින්නේ කොහොමද? අපි දැන් සාකච්ඡා කරන්නේ ඒ කාරණේ ගැන. විදේශ වත්කම් මනින්නේ ආනයන ශක්්‍යතාවය මතයි. ඉතාමත්ම වැදගත් දෙයක්. ආනයන ශක්්‍යතාව මත. ආනයන ශක්්‍යතාවය කියලා කියන්නේ ආනයන කිරීමට තිබෙන හැකියාව පදනම් කරගෙන. ඒකෙන් අදහස් කරන්නේ කොතරම් කාලයකට රටකට අවශ්‍ය ආනයන සිදු කිරීමට රටක් සතු තිබෙන විදේශ වත්කම් ප්‍රමාණවත්ද යන්න. දැන් විදේශ මූල්‍යමය ස්වරූපයෙන් තිබෙන නිසා විදේශ මුදලකින් විදේශ වත්කම් කොපමණ තිබෙනවද කියලා අපිට මනින්න පුළුවන්. ඩොලර් මිලියන කොපමණ තියෙනවද කියලා මනින්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යානුකූල වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න තීරණ ගැනීමට ඒ নিরপেক্ষ අගයන්ට වඩා මේ සාපේක්ෂ අගයන් ගොඩක් වැදගත් වෙන්න යනවා. ඒ අනුව විදේශ වත්කම් අපි මනින්නේ ආනයන ශක්්‍යතාවය කියන කාරණයට සාපේක්ෂවයි. ඒ කියන්නේ කොතරම් කාලයකට ආනයන සිදු කිරීමට විදේශ වත්කම් ප්‍රමාණවත්ද යන්නේ. ආනයන ශක්්‍යතාවය ස්වරූප දෙකකින් මනින්න පුළුවන්. එකක් භාණ්ඩ ආනයන වල ශක්්‍යතාවය මනින්න පුළුවන්. දෙක භාණ්ඩ හා සේවා වල ආනයන ශක්්‍යතාවය මනින්න පුළුවන්. එතකොට ඒ අනුව එකකින් අදහස් කරන්නේ රටක් සතු තිබෙන විදේශ වත්කම් භාවිතා කරලා කොතරම් කාලයකට භාණ්ඩ පමණක් ආනයනය කළොත් කොතරම් කාලයකට ඒ ආනයන සිද්ධ කරන්න පුළුවන්ද? දෙවෙනි ස්වරූපයෙන් බලනවා භාණ්ඩ හා සේවා දෙවර්ගීය ආනයනය කළොත් ඒ දෙවර්ගීය ආනයනය කළොත් කොතරම් කාලයකට භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව තිබෙනවද කියලා. ඒ අනුව ආනයන ශක්්‍යතාවය අපි මනින්නේ රට සතුව පවතින විදේශ වත්කම් බෙදන්න අවශ්‍යයි මාසික ආනයන වියදම් වලින්. ඔබට භාණ්ඩ ආනයන වල ශක්්‍යතාවය මනින්න ඕන නම් මාසික භාණ්ඩ ආනයන වියදමෙන් පමණක් බෙදන්න පුළුවන්. භාණ්ඩ හා සේවා යන දෙවර්ගීය ආනයනය කිරීමේ ශක්්‍යතාවය මනින්න ඕනේ නම් මාසික ආනයන හා මාසික භාණ්ඩ හා සේවා ආනයන වියදම් වලින් එය මැනීමෙන් ගණනය කිරීමේ හැකියාව තිබෙනවා. ඔබට කල්පිත සංඛ්‍යා කීපයක් භාවිතා කරලා මේ ආනයන ශක්්‍යතාවයේ මනින ආකාරය පිළිබඳව තිරේ දිස්වෙන ආකාරය බලන්න පුළුවන්. ඔබට පේනවා විදේශ වත්කම් බිලියන 15000ක් තිබෙනවා. මාසික ආනයන වියදම බිලියන 4000යි. නම් ආනයන ශක්්‍යතාවය වෙන්නේ ඒ වත්කම් ප්‍රමාණය වෙච්ච බිලියන 15000 මාසික ආනයන වියදම වෙච්ච බිලියන 4000 බෙදපුවාම මාස 3.75ක කාලයකට ඒක ප්‍රමාණවත් වෙන්න යනවා. ඒතර රටවල් අතර සංසන්දනය කරද්දී වාර්ෂිකව එකම රට තුල ආනයන
ශක්්‍යතාවය සංසන්දනය කරද්දී විදේශ වත්කම් වල ප්‍රමාණවත්භාවය පිළිබඳ සංසන්දනය කරද්දී මේ මාස ගණනෙන් තමයි සංසන්දනය කරන්නේ. එය වඩා තාර්කික සංසන්දනයක් වෙන්න යනවා. විදේශ වත්කම් යම්කිසි අවස්ථාවක් හේතුවක් නිසා අඩු වුණොත් ඒකේ ඇතිවන ප්‍රතිවිපාකය කුමක්ද? අපි ඉස්සෙල්ලා වැදගත්කම් ගැලුවා. අඩු වුණොත් ඒකේ ඇතිවන ප්‍රතිවිපාකය කුමක්ද? එකක් තමයි මුදල් සැපයීම කෙරේ සංකෝචනාත්මක බලපෑමක් ඇති වෙනවා. ඔව්. මුදල් සැපයීම තීරණය කරන්න විදේශවත්කම් වැදගත්. ඒතකොට විදේශවත්කම් අඩු වෙන්න මුදල් සැපයීමේ සංකෝචනාත්මක බලපෑමක් ඇති වෙනවා. දෙක, මුදලේ බාහිරාගය කෙරෙහි විශ්වාසය අඩු වෙන්න යනවා. අපි දන්නවා බාහිරාගය තීරණය වීමට විදේශවත්කම් වැදගත් වෙන බව අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඒතකොට මේ විදේශවත්කම් අඩු වෙන්න ඒකේ ඊළඟ ප්‍රතිඵලය මේ මුදලේ බාහිර අගය කෙරෙහි තියෙන විශ්වාසය අඩු වෙනවා. ණය ලබා ගැනීමට සිදු වෙනවා. වත්කම් අඩු නම් හිඟයන් පියවන්න ණය ලබා ගන්න සිද්ධ වෙනවා. ආනයන ශක්තිතාවය අඩු වෙනවා. රටකට ප්‍රමාණවත් පරිදි භාණ්ඩ ආනයනය කර ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ අනුව ආනයන සීමා කරන්න සිද්ධ වෙන්න යනවා. පරිභෝජන මට්ටම් පහත වැටේ එවැනි අවස්ථාවක. මේ සියලු දුර්විපාක විදේශවත්කම් අඩු වීමෙන් හටගන්න යනවා. සහ මුදලයාගේ අවප්‍රමාණය කිරීමට සිදු වෙන්න පුළුවන්. පවතින විදේශවත්කම් ප්‍රමාණයවත් ආරක්ෂා කරගන්න රටේ මූල්‍ය අධිකාරියට ඇතැම් විට මුදලයාගේ අවප්‍රමාණය කරලා භාණ්ඩ ආනයන සීමා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ විදේශවත්කම් අඩුවීමකදී සිදුවෙන ප්‍රතිවිපාක වලින්. දුවේ විදේශවත්කම් පිළිබඳව ශ්‍රී ලංකා ආර්ථිකයේ සංඛ්‍යා දත්ත කීපයක් දැන් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවට අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ තිබුණා වූ විදේශවත්කම් සහ ඒවායේ ප්‍රමාණවත්භාවය පිළිබඳව මේ සංඛ්‍යා දත්ත ඔබට ප්‍රයෝජනවත් වේවි. මම මෙහි තිබෙනා සෑම සංඛ්‍යා දත්තයක්ම කියවන්න අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් 2019 අවුරුද්දේදී සංඛ්‍යා දත්තයට අපි වැඩි අවධානයක් යොමු කරොත් සහ 2018 සමග සංසන්දනාත්මකව බැලුවොත් රජයේ තිබෙන විදේශවත්කම් ප්‍රමාණය 817 සිට 836 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මහ බැංකුවේ තිබෙන විදේශවත්කම් ප්‍රමාණයත් වැඩි වෙලා තිබෙනවා. මේ දෙකේ එකතුවෙන් තමයි නිල සංචිත ප්‍රමාණය ලැබෙන්න යන්නේ. ඒතකොට තැන්පතු බාර ගන්නා ආයතනවල විදේශවත්කම් ප්‍රමාණයත් අපිට පේනවා සාපේක්ෂව වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව මුළු විදේශවත්කම් ප්‍රමාණයත් වැඩි වීමේ ප්‍රවණතාවයක් දක්වලා තිබෙනවා. ඉතින් වර්ෂෙන් වර්ෂය විවිධ හේතු නිසා මේවායේ අඩු සහ වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. මේ 18ට සාපේක්ෂව 19 දී සිදු වෙලා තිබෙන දේ. දැන් ඉන්පස්සේ සාකච්ඡා කරලා තිබෙනවා කොහොමද මේ විදේශ සම්පත් වල ශක්්‍යතාවය පිළිබඳව අපි ගණනය කරන්නේ. දල නිල සංචිත මගින් ආවරණය කරන්න පුළුවන් මාස ගණන. වෙළඳ භාණ්ඩ පමණක් නම් 3.7 සිට 4.6 දක්වා. වෙළඳ භාණ්ඩ හා සේවා දෙකම නම් 3.1 සිට 3.7 දක්වා. ඔබට අවබෝධය තියෙන්න ඕනේ භාණ්ඩ පමණක් ආනයනය කිරීමේදී ඇතිවන ශක්්‍යතාවයට වඩා භාණ්ඩ හා සේවා දෙකම ආනයනය කරන්න යනවා නම් ශක්්‍යතාවය අඩු වෙනවා. ඇයි? වැඩි වටිනාකමක් ඒ සඳහා වැය වෙන නිසා. මුළු විදේශවත්කම් සම්බන්ධයෙන් ගත්තත් වෙළඳ භාණ්ඩ පමණක් ගත්තොත් මාස 5.2 සිට 6.3 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. භාණ්ඩ හා සේවා කියන කාණ්ඩ දෙකම ගත්තොත් 4.3 සිට 5.1 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. දුවේ පුතේ, දැන් අපිට පුළුවන් අද දවසේ තවත් නිපුණතා මට්ටමක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ 10.4. ඒ තමයි විදේශ ආයෝජන රටක ආර්ථිකයට බලපාන ආකාරය විමසයි. මේ නිපුණතා මට්ටම යටතේ අපේක්ෂිත ඉඟුණුම්ඵල කීපයක් අත්කර ගැනීමේ හැකියාව තිබෙනවා. එකක් තමයි විදේශ ආයෝජන අර්ථ දක්වන්න යනවා. ඒ වගේම විදේශ ආයෝජන වර්ගීකරණය කරන්න යනවා. ඍජු ආයෝජනය හඳුන්වලා එහි මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කරන්න යනවා. ඒ වගේම ඍජු ආයෝජනයේ පවතින හිතකර සහ අහිතකර ප්‍රතිවිපාක විග්‍රහ කරන්න යනවා.
සහ කලබ ආයෝජන හඳුන්වලා එහි මෑත කාලීන ප්‍රවණතා විග්‍රහ කරන්න යනවා. ඒතර දුවේ පුතේ එහෙනම් මේ වැඩසටහන ඉදිරි කොටස තුළදී ඔබට විදේශ ආයෝජනය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි කියලා අපි අපේක්ෂා කරනවා. මොනවද විදේශ ආයෝජන කියලා කියන්නේ? විදේශ ආයෝජනයක් කියන එකෙන් අදහස් කරන්න යන්නේ රටක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් වෙනත් රටක මූල්‍යවත්කම් අත්පත් කර ගැනීමට හෝ නව ව්‍යාපාර බිහි කරමින් ව්‍යාපාර කටයුතු වල නිරත වීම. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ආයෝජනයක් කියන එකෙන් අදහස් කරන්නේ තමන් සතුව තිබෙනා වූ වත්කම් ඵලදායී මාර්ගයක යෙදවීමයි. මුදල් හෝ වෙනත් දේවල්. අපි මේ සාකච්ඡා කරන්නේ විදේශ ආයෝජන ගැන. ඒකට එහිදී සිද්ධ වෙන්නේ යන්නේ යම් රටක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන් වෙනත් රටක මූල්‍යවත්කම් අත්පත් කර ගන්නවා නැත්නම් අලුතෙන්ම ව්‍යාපාර බිහි කරනවා. මේ ප්‍රවේශ දෙකම අපි සලකන්නේ විදේශ ආයෝජනයක් විදියට. ඔබට ඒ තිරේ දිස් වෙනවා ඒ නිර්වචනයේ තිබෙනා වූ ඒ ප්‍රවේශ දෙක නැවත වරක් අර්ථකථනය කරලා තිබෙනවා. සුවිශේෂී කරලා තිබෙනවා. එනම් විදේශ ආයෝජනයක් සිද්ධ වෙන්න පුළුවන් වෙනත් රටක මූල්‍යවත්කම් අත්පත් කර ගැනීමෙන් සිද්ධ වෙන්න පුළුවන්. එහිදී කිසිදු අලුත් ව්‍යාපාර කටයුත්තක නිරත වෙන්නේ නැහැ. දෙවෙනි ස්වරූපය අලුතෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා. අලුත් ව්‍යාපාරයක් බිහි කරනවා. අපි බලමු එහෙනම් මේ එක් එක් කොටසේ තිබෙනා වූ සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා. දුයි පුතේ දැන් අපිට පුළුවන් මේ විදේශ ආයෝජන වල ස්වරූප පිළිබඳ අවබෝධ කරගන්න. එකක් තමයි ඍජු විදේශ ආයෝජන. දෙක කලඹ ආයෝජන. කලින් තිරේදී දක්වන ලද ඒ නිර්වචනයට අනුකූලව තමයි මේ විදේශ ආයෝජන ස්වරූප දෙක දක්වලා තිබෙන්නේ. මේ පින්තූරයේ දක්වන විදියට මේ ඍජු ආයෝජනයක් සහ කලඹ ආයෝජනයක් අතර වෙනසක් තිබෙනවා. අපි බලමු මේ මොනවද මේ වෙනස කියලා. ඍජු ආයෝජනයක් කියන එකෙන් අදහස් කරන්න යන්නේ කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් විදේශී රටක මූර්තවත්කම් අත්පත් කර ගැනීමයි. කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් විදේශී රටක ඵලදායී මූර්තවත්කම් අත්පත් කර ගන්නවා. ඒ අනුව අලුතෙන් කර්මාන්තශාලා ඇති කරනවා, ඉඩකඩම් ගන්නවා. ඒ ආකාරයෙන් මෙතෙක් පැවතුණු නැති ව්‍යාපාර ශාස්ත්‍රයක් අලුතෙන් නිරත වීම තමයි ඍජු විදේශ ආයෝජනයක් කියලා කියන්නේ. ඔබට මේ පින්තූරෙන් දකින්න පුළුවන් අලුතෙන්ම ඉදිකිරීමක් තිබෙනවා. ගුවන් පාලමක් වැනි ඉදිකිරීමක්. දැන් මේවා ඍජු විදේශ ආයෝජනයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඍජු ආයෝජනයේ තිබෙනා වූ හිතකර ප්‍රතිපාක කවරේද කියලා දැන් බලන්න යනවා. ඒ හිතකර ප්‍රතිපාක තමයි එකක් සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙනවා. දෙක ණයබර ඉහළ යන්නේ නැහැ. සහ රටක ඉතුරුම් හා ආයෝජන අතර තියෙන පරතරය පියවා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් සම්පත් බෙදී යාම කාර්යක්ෂම වීමෙන් අදහස් කරන්නේ වෙනත් රටක තිබෙනා මූල්‍ය සම්පත් තවත් රටකට ගලාගෙන යනවා. එතකොට රටවල් අතර ඒ සම්පත් බෙදී යාමේ යම් කාර්යක්ෂම භාවයක් වඩා ප්‍රතිලාභ ලැබිය හැකි මූලාශ්‍රයක යෙදවීමක් එහි අදහස් කරනවා. විදේශ ආයෝජනයක් ලැබුණා කියන්නේ රටකට ණය ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒව නැවත වරක් අපිට ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ණය සේවාකරණයක් නැහැ. ඒ නිසා ඒක හිතකර ලක්ෂණයක්. සෑම විටම ඉතුරුම් වලින් ආයෝජනය කරන්න අමාරුයි. බොහෝ රටවල් වල ඉතුරුම් සහ ආයෝජන අතර පරතරයක් තියෙනවා. මේ පරතරය පියව ගන්න අපිට මේ ඍජු ආයෝජන ගොඩක් වැදගත් වෙනවා. සහ ආයෝජනයත් එක්කම නව තාක්ෂණය ගලාගෙන එනවා රටකට. ඒ වගේම කළමනාකරණය එනවා. ඒව ඊටාත්ම හිතකර ලක්ෂණ. ඒ වගේම තමයි ගෙයුම් ශේෂයේ පවතින හිඟේ පියවා ගැනීමට මේ ඍජු ආයෝජන අපිට වැදගත් වෙන්නේ යනවා. ඍජු ආයෝජන වල පවතින අහිතකර ප්‍රතිපාක කවරේද? අහිතකර ප්‍රතිපාක තමයි ලාභාංශ පොලි විදේශ රටවලට ඇදී යනවා. ඒ මුදල් ආයෝජනය කරපු පාර්ශවයන් විසින් තමන් උපයගත් ලාභාංශ පොලි ඒ රටවල් වලට රැගෙන යනවා. ඒක රටකට අහිතකර දෙයක්. ඒ වගේම ස්වභාවික සම්පත් අධිපරිභෝජනය ලක් වෙන්න පුළුවන්. බොහෝ විදේශ ආයෝජන මහා පරිමාණයෙන් සිද්ධ කරන නිසා
පවතින සම්පත් අධිපරිභෝජනයට ලක් වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දේශීය කර්මාන්ත අඩපණ වෙන්න පුළුවන්. මහා පරිමාණ විදේශ ආයෝජනයක් පැමුණොත්. ඒ විතරක් නෙමේ ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රම වලට ඒ අයගේ වැඩි නැඹුරුාවක් තිබෙනවා. ඒ හේතුවෙන් රැකියා අවස්ථා අහිමි වීමේ හැකියාවක් පවතින යනවා. සහ දේශීය ආර්ථික කටයුතු වලට අයහපත් බලපෑමක් ඇති වෙන්න පුළුවන් බව ප්‍රායෝගික දත්ත වලින් ප්‍රායෝගික සිද්ධි වලින් අපිට සිතන්න පුළුවන්. ඉතින් ඒ අනුව ද්වීපති ඔබලට පැහැදිලි ඕනෑම දෙයක යහපත් සහ අයහපත් ප්‍රතිපාක තිබෙනවා වගේ ඍජු ආයෝජනයක් රටකට හිතකර වගේම ඒ වගේම රටකට අහිතකර වීමටත් හැකියාව තිබෙනවා. ඉතින් රටක් උත්සාහ කරන්න ඕනේ ඒ හිතකර ප්‍රතිපාක වැඩි කරගෙන අහිතකර ප්‍රතිපාක පුළුවන් තරම් අඩු කරගෙන ඍජු ආයෝජන වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. විදේශීය ඍජු ආයෝජන පිළිබඳ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව අපට යම් අවබෝධයක් දෙන්න සූදානම්. දැන් ශ්‍රී ලංකාව වගේ රටක් සංවර්ධනය වීම පවතින රටක් උත්සාහ කරනවා වෙනත් රටවල් වලින් ණය ලබා නොගෙන ඍජු ආයෝජන තුලින් රට සංවර්ධනය කරන්න. එතකොට මේ තිබෙන ප්‍රවණතාවය තමයි ශ්‍රී ලංකා ආර්ථිකය කොතෙක් උත්සාහ කළත් මේ විදේශීය ඍජු ආයෝජන බලාපොරොත්තු මට්ටමට පැමිණෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ අපිට ඍජු ආයෝජන ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙනවා. නමුත් අපේක්ෂා කරන මට්ටමට වඩා අඩු මට්ටමක් තමයි තිබෙන්නේ. දේශපාලන අස්ථාවරත්වය ආයෝජකයන්ගේ විශ්වාසය අඩු වීමෙන් ආයෝජනය පහළ ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි පොලි අනුපාත වැඩි නිසා ආයෝජන සීමා වෙනවා. සහ තවත් කාරණයක් ගෝලීය වශයෙන් නැගී එන ආර්ථිකය තුළ ආයෝජනය කිරීමට බොහෝ ආයෝජකයන් මැලි වෙන්න යනවා. මේ හේතුව නිසා ඍජු ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගේ රටක් අපේක්ෂා කරපු මට්ටමට වඩා අඩු ආයෝජන ප්‍රමාණයක් තමයි අපි අත් කරගෙන තිබෙන්නේ. ඒකට මොනවද පවතින බාධා? එක බාධාවක් තමයි දියුණු යටිතල පහසුකම් පද්ධතියක් නොමැති වීම. ඒ වගේම තාක්ෂණික දැනුම සහිත ශ්‍රම බලකායක් නොමැති වීම. ඒ වගේම ශ්‍රම වෙළඳපොලේ පවතිනා වූ දෘಢතාව. අපි දන්නා විදේශීය ආයෝජකයන් රට තුල ඇවිල්ලා ආයෝජන කටයුතු කරන්න නම් ඔවුන්ට ඒ ආයෝජනයේට ප්‍රමාණවත් පහසුකම් තියෙනවා. යටිතල පහසුකම්, මහා මාර්ග, වරාය, sannivedana පද්ධති. ඒ දේවල් වල යම් ප්‍රමාණවත් භාවයේ මදිකම නිසා විදේශ ආයෝජකයන් රට තුළට ගලා එන එක අඩු වෙලා තිබෙනවා. ශ්‍රම බලකාය ශ්‍රී ලංකාව වගේ රටක තාක්ෂණික දැනුම තියෙන ශ්‍රම බලකායේ ප්‍රමාණවත් භාවය පිළිබඳ ගැටලු තිබෙනවා. සායි වගේම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ශ්‍රම වෙළඳපොලේ දෘಢතාවයන් තිබෙනවා. අස්ථාවර දේශපාලන වාතාවරණයෙන් විටින් විට ඇති වෙන්න යනවා. මේවා විදේශ ආයෝජකයන් පැමිණීම දුර්වල කරන අධෛර්ය කරවන්නා වූ සාධක. ඒවා බාධක විදිහට හඳුන්වන්න පුළුවන්. විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගන්න නම් අපි කුමක්ද එහෙනම් කරන්න අවශ්‍යයි? කරන්න අවශ්‍ය දේ තමයි ඒ බාධක අවම කරන්න. යටිතල පහසුකම් ප්‍රමාණවත් නැත්නම් යටිතල පහසුකම් දියුණු කරන්න පුළුවන්. ඔබට මේ පින්තූරේ දකිනවා වගේ දියුණු මාර්ග පද්ධතියක් සකස් කරලා දෙන්න පුළුවන්. අධ්‍යාපනය නවීකරණය කරන්න පුළුවන්. ඒ තුලින් පොතපතේ අවබෝධයට වඩා ප්‍රායෝගික තාක්ෂණික අවබෝධය තිබෙන ඒ වගේම ආයෝජකයන්ගේ ඉල්ලුමට ගැලපෙන ආකාරයේ ශ්‍රම බලකායක් නිර්මාණය කර ගැනීම හැකියාව තිබෙනවා. දේශපාලන ස්ථාවරත්වයක්, දීර්ඝකාලීන දේශපාලන ස්ථාවරත්වයක්, එක ප්‍රතිපත්තියක් තිබෙන දේශපාලන ගමන් මගක් දිගටම පවත්වා ගැනීම වැදගත්. ශ්‍රම වෙළඳපොලේ දෘಢතාවයන් තියෙනවා නම් ඒවා ලිහිල් කිරීම ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ආයෝජකයන්ව ආකර්ෂණය කරන්න බොහෝ රටවල් කරනවා වගේ බදු විරාම, බදු සහන ආදී පහසුකම් සපයන්න පුළුවන්. සහ තවත් දෙයක් ආර්ථිකයේ ලිහිල් කරන කටයුතු කරන්න පුළුවන්. විදේශීය ආයෝජකයන් දිරිමත් වන ආකාරයට. ඔවුන්ට ආයෝජන කටයුතු පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන් විදිහට ආර්ථික ලිහිල් කරන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විදේශීය ඍජු ආයෝජන ලැබීම එක්සත් ජනපද ඩොලර් මිලියන වලින් අවුරුදු කිහිපයක දක්වලා තිබෙනවා. අපිට පේනවා එක් අවුරුද්දේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට
ඍජු ආයෝජන ලබා දුන්නා වූ රටවල්. අවසානයේදී මුළු ආයෝජන ප්‍රමාණය තිබෙනවා. මේ සියලු රටවල් නෙමේ මේ තිරයේ දිස් වෙන්නේ ප්‍රධාන රටවල් කීපයක් සහ අවසානයේදී මුළු ආයෝජන ප්‍රමාණය. ඉතින් අපිට පේනවා සමස්තයක් වශයෙන් බොහෝ අවුරුදු වල ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩි ඍජු ආයෝජන ප්‍රමාණයක් ලබා දීලා තියෙන්නේ චීනය, ඒ වගේම ඉන්දියාව, නෙදර්ලන්තය වගේ රටවල්. ඒ රටවල් වල විදේශ ආයෝජන ශ්‍රී ලංකා ආර්ථිකය තුළට ලැබිලා තිබෙනවා. ඉතින් අපි අපේක්ෂිත මට්ටමේ නැති වුණාට යම් ප්‍රමාණවත් යම් විදේශ ආයෝජන ප්‍රමාණයක් මේ රටවල් විසින් ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සිදු කරලා තිබෙනවා. ඊළඟ ආයෝජන වර්ගය. ඒ තමයි කලබ ආයෝජන. කලබ ආයෝජනය කියන එකෙන් අදහස් කරන්නේ මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වෙනත් රටක මූල්‍යවත්කම් අත්පත් කර ගැනීම. එතකොට මෙහිදී ඍජුවම නව ව්‍යාපාර බිහි කරන්නේ නැහැ. පවතින ව්‍යාපාරයක ප්‍රාග්ධනයට දායක වීම තමයි හිදී සිද්ධ කරන්නේ යන්නේ. ඒ අනුව ව්‍යාපාරික සමාගම් කොටස් මිලදී ගන්නවා, වාණිජ පත්‍රිකා මිලදී ගැනීම, ඒ වගේම පිළිනපත් මිලදී ගැනීම සහ ණයකර මිලදී ගැනීම තුළින් ඒ රටේ දැනට පවතින ව්‍යාපාරික ප්‍රාග්ධනයට ශක්තියක් වෙන්නේ ඒ ප්‍රාග්ධනීය කොටස් අත්කර ගැනීමට ගන්න උත්සාහය තමයි කලබ ආයෝජනයක් කියන එකෙන් අදහස් කරන්නේ. දුවේ සතුටුයි ඔබට අද දවසේ අපි සාකච්ඡා කරපු මෙම නිපුණතා මට්ටම් දෙකෙන් පෞද්ගලික විභාගවලදී අසලා තිබෙනා වූ ප්‍රශ්නයකට ඔබගේ අවධානය යොමු කරන්න. ඒ තමයි 2020 දී අසන ලද විභාග ප්‍රශ්නය. මෑත වර්ෂයේ තිබුණා. ඒ හුවා නිල විදේශ වත්කම් යනුවෙන් කුමක් අදහස් වේද? එහි ප්‍රධාන සංරචක කවරේද? ඒතොර අද අපේ නිපුණතා මට්ටමේදී මේ විදේශ වත්කම් ගැන සාකච්ඡා කරා. දැන් මෙහිදී අහන්නේ නිල විදේශ වත්කම් කියන්නේ මොනවද? සහයි සංරචක. නිල සංචිත වත්කම් කියනින් අදහස් කරන්නේ ජාත්‍යන්තර ගෙවීම් මාධ්‍ය වශයෙන් යොදාගත හැකි. නිල සංචිත වත්කම් යනුවෙන් අදහස් කරන්නේ ජාත්‍යන්තර ගෙවීම් මාධ්‍යයක් වශයෙන් යොදාගත හැකි මූල්‍ය වත්කම්. මූල්‍ය වත්කම්. ඒවා ජාත්‍යන්තර ගෙවීම් වලදී අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකට අයිති වෙන සංරචක තමයි මූල්‍ය රන්, විදේශ විනිමය, විශේෂ ගැනුම් හිමිකම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතිනා වූ සංචිත තත්ත්වය රටකට අදාළව, ඒ වගේම විදේශ විවහාර මුදල් ණය සහ විදේශ විවහාර මුදලින් නිකුත් කළ අලෙවි කළ හැකි සොරකුම්පත්. ඒ වගේම 2013 දී විභාග ප්‍රශ්නයක් ඇහුවා ආයෝජනයේ සම්බන්ධයෙන් දියුණු වෙමින් පවතින රටවලට ලැබෙන ඍජු විදේශ ඍජු ආයෝජන නිසා සිද්ධ වෙන්නේ කුමක්ද? ඉතින් ඔබට වරණ පහක් තිබිලා තියෙනවා. දේශීය වැටුප් මට්ටම පහළ වැටෙනවා. සංවර්ධන වීම පවතින රටවලට බදු ආදායම් පහත වැටේ. දේශීය ජනතාවට ලබාගත හැකි විවිධ පාරිභෝගික භාණ්ඩ සංඛ්‍යාව අඩු වේ. ආයෝජනයෙන් ලැබෙන ශුද්ධ විදේශ වත්කම් ප්‍රවාහ අයහපත් වේ. ගෙවුම් ශේෂයෙන් ප්‍රාග්ධන ගිණුම අයහපත් වේ. ඔව් අපි දන්නවා ආයෝජනයෙන් සිද්ධ වෙන්න පුළුවන් එක දෙයක් මෙතන තිබෙනවා. ඒ තමයි ලැබෙන ශුද්ධ විදේශ ආදායම් ප්‍රවාහ අයහපත් වෙනවා. ඒ කියන්නේ ලාභාංශ වෙනත් රටවලට ගලාගෙන යනවා. පුතේ අද දවසේ අපි එහෙනම් මොනවද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්ත කරුණු පිළිබඳ කෙටි සාරාංශයක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි මුලින්ම ඉගෙන ගත්තේ විදේශ සම්පත් පරතරය ගැන. විදේශ ලැබීම් සහ විදේශ ගෙවීම් අතර වෙනස බව අපි ඉගෙන ගත්තා. ඒ විදේශ සම්පත් පරතරය පියව ගන්න පුළුවන් විවිධ මූලාශ්‍රයන් ගැන අපි සාකච්ඡා කරා. විදේශ වත්කම් කියන්නේ මොනවද කියලා බැලුවා. ඒ වත්කම් වල ප්‍රමාණවත්භාවයේ ශක්්‍යතාවය පිළිබඳ බැලුවා. මාස කොපමණ ප්‍රමාණයකට භාණ්ඩ හා සේවා ආනයනය කිරීමේ හැකියාව තිබෙනවද? ඒකෙන් තමයි අපි මනින්නේ. අවසාන වශයෙන් විදේශ ආයෝජන පිළිබඳව අපි සාකච්ඡා කරා. සතුටුයි ඔබට පැවරුමක් ලබා දෙන්න. මේ පැවරුම ඔබගේ විෂය භාර ගුරුවරයා සමග සාකච්ඡා කරලා ඉටු කරන්න පුළුවන්. එයින් ඔබගේ දැනුම අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එකක් විදේශ සම්පත් පරතරය යනු කුමක්ද? දෙක විදේශ වත්කම් යනු මොනවාද? තුන විදේශ වත්කම් වල සංරචක කවරේද? හතර විදේශ ආයෝජන යනු මොනවාද?
අවසාන ප්‍රශ්නය විදේශ ආයෝජනවල හිතකර ප්‍රතිවිපාක කවරේද? ඉතින් මේ ප්‍රශ්න වලට ඔබට පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් අද දවසේ වැඩසටහනෙන් ඔබ බොහෝ ප්‍රයෝජන ගත්තා කියලා අපිට විශ්වාසයි. දුවේ පුතේ, එහෙනම් අපි විශ්වාස කරනවා අද දවසේ අපි සාකච්ඡා කරපු ඒ නිපුණතා මට්ටම් දෙක තුලින් ඔබට බොහෝ විෂය කරුණු හදාරීමට හැකියාව ලැබුණා කියලා. ඔබ මෙතෙක් අවබෝධ කරගත් බොහෝ කරුණු අවබෝධ කරගැනීමේ හැකියාව අද දවසේ මේ වැඩසටහනෙන් ලැබුණා කියලා මා විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ, මේ වගේම අර්ථවත් ආර්ථික විද්‍යා විෂය වැඩසටහනකින් නැවත වරක් ඔබව හමු වන තෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.